ආයුබෝවන් සස්නක සංසද YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දර්ශක හා ලඝු ගණක පාඩමේ දෙවෙනි කොටස. මේ පාඩමේ පළවෙනි කොටස මීට කලින් වීඩියෝ දෙකකින් සාකච්ඡා කරා ඔයගොල්ලන්ට මතකයි. මුලින්ම කතා කරන්න යන්නේ එකට වැඩි සංඛ්‍යා ලඝු ගණක වගුව මගින් සිදු කරන ආකාරය. අපි මුලින් මතක් කරගමු ලඝු ගණකවල ලක්ෂණ. අපි කලිනුත් මේක ගැන සාකච්ඡා කරා ඒත් ආයෙසරයක් මතක් කරගෙන ඉමු. අපි මුලින්ම බලමු ලඝු ගණක වගුව මගින් සුළු කිරීම. මුලින්ම කතා කරන්න යන්නේ එකට වැඩි සංඛ්‍යා ලඝු ගණක වගුව මගින් සුළු කරන ආකාරය ගැන. අපි මුලින්ම මතක් කරගෙන ඉමු ලඝු ගණකවල ලක්ෂණ. කලින් වීඩියෝ වලදී මේ ගැන කතා කරලා තියෙනවා. ඒත් අපි ආයෙ පාරක් ඒ ලක්ෂණ ටික මතක් කරගෙන ඉමු. සංඛ්‍යා ගුණ කිරීමේදී ලඝු ගණක එකතු කරනු ලැබේ. ඒ කියන්නේ log p වරක් q කිව්වොත් log p ධන log q කියලා අපිට ඒක ලියන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යා බෙදීමේදී ලඝු ගණක අඩු කරනු ලැබේ. ඒ කියන්නේ log p බෙදීම q කියන එක අපිට ලියන්න පුළුවන් log p ඍණ log q කියලා. ඊළඟට සංඛ්‍යාවක බලයකදී දර්ශකයෙන් ලඝු ගණකය ගුණ කරනු ලැබේ. ඒ කියන්නේ log p වල r වෙනි බලය කියන එක අපිට ලියන්න පුළුවන් r වාරයක් log p කියලා. මේකෙදී log log වෙනුවට lg කියලා දාලා තියෙන්නේ 10 පාදය කියන්නයි. ඔයාලට ඕනම පාදයකට මේ නීති තුන අනුගමනය කරන්න පුළුවන්. අපි මුලින්ම උදාහරණයක් බලමු. අපිට ගාණක් දෙනවා ලඝු ගණක වගු භාවිතයෙන් 37.2 වාරයක් 9.873 විසඳන්න කියලා. අපි මේක විසඳන්න භාවිතා කරන්නේ මේ ගණිත වගු පොත. ගණිත වගු පොතෙන් අගයන් ගන්න හැටි අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. මේකේ පළවෙනි පිටු දෙකේදී තමයි ලඝු ගණක සටහන් වෙන්නේ. ඒ වගේම 11 ශ්‍රේණියේ පෙළ පොතේ අවසාන පිටු දෙකෙත් මේ ගණිත වගු තියෙනවා. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. අපි ගමු p කියලා පදයක්. අපි මේ p ට සමාන කරනවා අපිට හදන්න ඕන ගාන. p සමානයි 37.2 වාරයක් 9.873. එතකොට ලඝු p කියන එක අපිට ගන්න පුළුවන් ලඝු 37.2 වතාවක් 9.873. ලඝු ගණක නීති වලින් අපිට මේක සුළු කරගන්න පුළුවන් ලඝු 37.2 ධන ලඝු 9.873 කියලා. දැන් අපි ලඝු ගණක වගු වලින් මේ අගය හොයාගන්න ඕන. අපිට මේකට ඕන වෙනවා ලඝු 37.2 අගයයි ලඝු 9.873 අගයයි. අපි ඒක කොහොමද හොයන්නේ කියලා බලමු. ලඝු 37.2 ඒ කියන්නේ 37 කියන්නේ මේ අගය, 2 කියන්නේ මෙන්න මේ අගය. එතකොට 37.2 කියන්නේ මෙන්න මෙතන. ඒ වගේම ලඝු 9.873 කියන්නේ 98.73. ඒ කියන්නේ 98.7 කියන්නේ මෙතන. එතකොට 98.7 මෙතන. ආයේ 3ක් ඕනනේ. එතකොට මධ්‍යනාන්තරය කියන එකෙන් තමයි ඉතුරු 3 ගන්න. එතකොට තුන්වෙනි එක තමයි 1. එතකොට 99යි 4යි 3යි මේ එකත් ඒකට එකතු වෙන්න ඕන. අපි බැලුවා ලඝු ගණක වගුවේ 37.2 අගය. මෙතන පූර්ණ ස්ථාන දෙකක් තියෙනවා. එතකොට පූර්ණාංශය එන්නේ 1. එතකොට අපි ලඝු වගුවෙන් බලපු අගය 57.5. එතකොට මෙතන තියෙනවා පූර්ණ සංඛ්‍යා 1. ඒ කියන්නේ පූර්ණාංශය එන්නේ ඊට වඩා එකක් අඩුවෙන්. ඒ කියන්නේ පූර්ණාංශය බිඳුවයි. අපි බලුව අගය ඒ කියන්නේ 98.73 අගය අපිට ආවා 9යි 9යි 4යි 7. එතකොට අපි මේ ලඝු ගණක වගුවෙන් බලාගත්ත අගයන් දෙක තමයි මේ තියෙන්නේ. අපි ඒක සුළු කරමු.
5 ධන 4 9යි 0 ධන 4 4යි 7 ධන 9 16යි ඒකෙන් 6 දැම්මා 5යි 9යි 14යි 15යි එතකොට එකක් ඉතුරුයි එතකොට පූර්ණ සංඛ්‍යා 1 ධන 0 ධන 1 2යි දැන් අපි මේ ලඝු p වලින් p වලගේ ගණන නම් කරන්න ඕන ප්‍රතිලඝු ගණකය ගන්න එක. ප්‍රතිලඝු ගණකය තමයි ඇන්ටිලොග් කියලා කියන්නේ. p සමානයි ඇන්ටිලොග් 2.5යි 6යි 4යි 9යි. ප්‍රතිලඝු ගණකය අපි බලන්නේ මේ විදිහට. හරි. අපි දැන් බලමු ප්‍රතිලඝු ගණකය හොයන්නේ කොහොමද කියලා අර තිබ්බගේ අපිට බලන්න ඕන 5යි 6යි 4යි 9යි කියන වගේටනේ. ඒත් එහෙම අපි මේ ලඝු ගණක වගුවේ බලාගෙන එනකොට නෑ 5යි 6යි 4යි 9යි කියලා 5යි 6යි 3යි 5ට පස්සේ 5යි 6යි 4යි 7 තියෙනවා ඊට පස්සේ 5යි 6යි 5යි 8 තමයි තියෙන්නේ අපි ඒ හින්දා 56යි 47 තියෙන තැන ගන්නවා එතකොට 56යි 49 වෙන්න තව දෙකක් අඩුයිනේ ඒක මේ මධ්‍යන අන්තර තීරුවේ ඉස්සෙල්ලාම මේ පේලියෙන් ගියාම දෙක හම්බ වෙන තැන බලනවා එතකොට 56යි 4යි 7යි මෙන්න මේ මධ්‍යනාන්තර තීරුවේ දෙවෙනි තීරුවේ තමයි තියෙන්නේ 2. එතකොට 56යි 4යි 9 කියන එක එතනින් හැදෙනවා. එතකොට 56යි 4යි 7 මෙතන තියෙනවා. එතකොට මෙතන දෙක එකතු කරපුවාම 56යි 4යි 9 කියන අගය හැදෙනවා. එතකොට අපිට අර ප්‍රතිලඝු ගණකය හොයාගන්න තැනට මේ අගය භාවිතා කරන්න පුළුවන් 56යි 4යි 9 කියන එක තියෙන්නේ 36යි 7යි 2. හරි අපි ඒ අගය බලපුවාම අපිට ආවනේ 36යි 7යි 2. එතකොට p කියන්නේ 36 7 2. මේ අගයන් 4. දැන් මෙතන පූර්ණාංශය දෙකක් තියෙනවා. එතකොට පූර්ණාංශය දෙකක් නම් ඊට වඩා එකක් වැඩි වෙන විදිහට පූර්ණ සංඛ්‍යා තියන්න ඕන. ඒ කියන්නේ පූර්ණාංශය දෙකක් නම් පූර්ණ සංඛ්‍යා 3ක් තියෙන්න ඕන උත්තරේ. එහෙම වෙන්න නම් අපි කරන්න තියෙන්නේ 1යි 2යි 3යි. මෙතෙන්ට එනකන් ඇවිල්ලා මෙතනින් තියෙනවා දශම තිත. එතකොට p වල අගය එන්නේ 367.2. අපි තවත් උදාහරණයක් බලමු. මේකේ තියෙන්නේ 543.1 බෙදීම 27.98 අගය සරණ. මේකත් අපි හදන්නේ ලඝු ගණක වගු භාවිතයෙන්. අපි මුලින්ම මේක p කියලා ගමු. p සමානයි 543.1 බෙදීම 27.98. එතකොට අපි මේකේ ලඝු ගණකය ගත්තාම ලඝු p සමානයි ලඝු 543.1 බෙදීම 27.98 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ලඝු ගණක නීති වලට අනුව මතකයි ලඝු 543.1 අඩු කිරීම ලඝු 27.98. ඒ කියන්නේ බෙදීම අඩු කිරීම විදියට අපිට ලියන්න පුළුවන්. මෙතන පූර්ණ සංඛ්‍යා 3ක් තියෙනවා. එතකොට පූර්ණාංශයනේ 2යි. ලඝු ගණක වගුවේ අපි අගය බලපුවාම තියෙන්නේ ඒක 73 4 9. එතකොට එනවා 2.7යි 3යි 4යි 9. මෙතන පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. එතකොට පූර්ණාංශය 1යි 27 9 8 කියන අගය බලපුවාම එන්නේ 44යි 6යි 9යි. එතකොට 1.4යි 4යි 6යි 9යි. අපි මේක සුළු කරපුවාම 9න් 9ක් බිඳුවයි 14න් 6ක් 8යි. එතකොට 12න් 4ක් 8යි. මෙතන 6න් 4ක් 2යි. මෙතන පූර්ණාංශය එනවා 2න් 1ක් 1යි. එතකොට ලඝු p වල ගේනවා 1.2.8යි 8යි බිඳුවයි. අපි මේ ලඝු p වලින් p හොයන්න නම් කරන්න ඕන ප්‍රතිලඝු ගණකය ලබා ගන්න එක. ප්‍රතිලඝු ගණකය කියන්නේ ඇන්ටිලොග්. එතකොට ඇන්ටිලොග් 1.2.8යි 8යි බිඳුව. අපි මේක ලඝු ගණක වගුවෙන් බලපුවාම ඒ කියන්නේ 2යි 8යි 8යි බිඳුව ලඝු ගණක වගේ කොතනද තියෙන්නේ කියලා බලපුවාම අපිට එනවා 19 4
1 කියන තැන තමයි එක තියෙන්නේ. එතකොට පූර්ණාංශය මෙතන එකක් තියෙනවා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අපි ඉතුරු කරන්න ඕනේ. එතකොට මෙතනින් නම් බලපුවම 1යි 2යි මෙතෙන්ට දශම තිතෙන්නේ. p වල ගේනවා 19.4යි 1. අපි තව උදාහරණයක් බලමු. මේකේ තියෙන්නේ 58.7 වාරයක් 3.75 බෙදීම 29.2.7 අගය සම. අපි මේක p කියලා ගනිමු. එතකොට p සමානයි 58.7යි ගුණ කිරීම 3.75 බෙදීම 29.2.7. එතකොට අපිට ලඝු p ගත්ත හැකි. ලඝු 58.7 ගුණ කිරීම 3.75 බෙදීම 29.2.7. එතකොට ලඝු ගණක නීතිය ඇසුරින් මේක සුළු කරගත්තාම ලඝු 58.7 ධන ලඝු 3.75 ඍණ ලඝු 29.2.7 කියලා එනවා. එතකොට 58.7 කියන එකේ ලඝු ගණකේ බලපුවාම පූර්ණාංශය 1යි 76 8 6. ඒ කියන්නේ 1.76යි 6යි 8යි 6. මේකේ ඊළඟ එකේ පූර්ණාංශය බිඳුවයි. මොකද පූර්ණ සංඛ්‍යා 1යි. එතකොට 37 5 බලපුවම මේ යගේ ඉන්නේ 57යි 40යි. 0.5යි 7යි 4යි බිඳුව. ඊට පස්සේ අඩු කිරීම මේකේ පූර්ණාංශය 1යි. ඒකේ ලඝු අගය 4යි 6යි 6යි 4යි. එතකොට මේක මේ එකතු කරලා අඩු කරලා සුළු කරලා ගත්තාම එනවා 0.8යි 7යි 6ක් 2. ඒ කියන්නේ ලඝු p වල අගය. මේකෙන් p වල අගය අපි හොයන්න නම් ඇන්ටිලොග් ගන්න ඕන. ඇන්ටිලොග් 0.8යි 7යි 6යි 2. එතකොට මේකේ 87යි 6යි 2 මේ අගය තියෙන තැන අපි ලඝු පොතේ බලපුවාම 75 2 තමයි තියෙන්නේ. මෙතන පූර්ණාංශය බිඳුවක් නිසා පූර්ණ සංඛ්‍යා එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ පූර්ණාංශයට වඩා එකක් වැඩි. ඒ කියන්නේ 7.5යි 2 තමයි මේකේ උත්තරේ වෙන්න ඕන. 7.5යි 2. ඊළඟට තියෙන්නේ සංඛ්‍යාවක බලය සහ මූලය ලඝු ගණක වගු භාවිතයෙන් සෙවීම. මේ යටතේ අපි උදාහරණ 3ක් සාකච්ඡා කරමු. 27.5යි 2 තුන්වෙනි බලය පළවෙනි ගාන, දෙවෙනි ගාන 27.5යි 2 වර්ගමූලය. ඒ කියන්නේ වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. අපි තව ගාන තුන්වෙනි ගාන හැටියට බලන්නේ 54.2.5 ගුණ කිරීම 8.75 වර්ගය බෙදීම 293.1 වර්ගමූලය කියන ගාන. මේ ගණන් තුන ඔයාලත් හදලා බලන්න. අපි සාකච්ඡා කරමු මේ වල උත්තර ගන්නේ කොහොමද කියලා. හරි අපි පළවෙනි ගාන සාකච්ඡා කරමු. p සමානයි 27.5යි 2 තුන්වෙනි බලය. අපිට හදන්න තියෙන ගාන p ට සමාන කරගත්තා. එතකොට ලඝු p කියන අගය අපිට ගන්න පුළුවන් ලඝු 27.5යි 2 තුන්වෙනි බලය කියලා. එතකොට අපි කතා කරා මුලින් බලයක් තිබ්බොත් අපිට ඒක ගුණ කිරීමක් විදිහට ඉදිරියට ගන්න පුළුවන් ලඝු වලදී. එතකොට 3 ගුණ කිරීම ලඝු 27.5යි 2. එතකොට අපි මේක අගය ගත්තාම 3 වාරයක්. මේක ලඝු ගණක පොතේ අපි බැලුවොත් එනවා 43 9 6 තමයි මේ අගය තියෙන්නේ. එතකොට පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙන හින්දා පූර්ණාංශය එකක් වෙන්න ඕන. අපි දැන් මේ අගය සම්පූර්ණයෙන්ම 3ෙන් ගුණ කරන්න ඕන. ඒතර 6 වරක් 3 18යි එකක් ඉතුරුයි. 9 වරක් 3 27යි 28යි දෙකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි 11යි එකක් දැම්ම එකක් ඉතුරුයි. එතකොට 4 වරක් 3 12යි අර 1යි 13යි.
එතකොට මෙතන දශම තිත තිබ්බා 3 වරක් 1 3යි. අර එකත් එක්ක 4යි. එතකොට 4.3යි 1යි 8යි 8 කියලා එනවා ලඝු p වල අගය. අපි මේ ලඝු p වලින් p ගන්න නම් මොකද කරන්න ඕන? ප්‍රතිලඝු ගණකය ගන්න ඕන. ඇන්ටිලොග් 4.3යි 1යි 8යි 8. මෙන්න මේ 3යි 1යි 8යි 8 කියන එක ලඝු ගණක පොතේ කොතනද තියෙන්නේ කියලා අපි බලනවා. එතකොට අපිට ආවා 20 8 3 තමයි මෙන්න මේ අගය තියෙන්නේ. ඒ වුණාට මෙතන පූර්ණාංශය 4යි. පූර්ණාංශයට වඩා එකක් වැඩියෙන් පූර්ණ සංඛ්‍යා තියෙන්න ඕන හින්දා මෙතන 1යි 2යි 3යි 4යි අපි තව බිංදුවක් දානවා. එතකොට පූර්ණාංශය 5ක් වෙද්දී උත්තරේ එනවා 20830. අපි දෙවෙනි ගාන බලමු. ඒකේ තියෙන්නේ 27.52 වර්ගමූලය. ඒකත් අපි p ට සමාන කරලා ගමු. 27.52 වර්ගමූලය. වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය. එතකොට 27.52 භාගවෙනි බලය. එතකොට අපි ඒකේ ලඝු ගණකය ගත්තාම ලඝු p. එතකොට ලඝු 27.52 භාගවෙනි බලය. එතකොට මේක ඉදිරියට ගත්ත කි භාගය ගුණ කිරීම ලඝු 27.52. අපි කලිනුත් මේ අගයම හෙව්වා. එතකොට ඒකෙදි ආවේ 43 9 6 තමයි මේ අගය තිබ්බේ. පූර්ණ සංඛ්‍යා දෙකක් ඉන්න පූර්ණාංශය 1යි. එතකොට 1.4යි 3යි 9යි 6යි එක ගුණ කරනවා මේ භාගයෙන්. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන එක තමයි ඇත්තටම වෙන්නේ 0.7යි. එතකොට 1යි 9යි 8 තමයි එන්නේ. ඒ කියන්නේ ලඝු p වල අගය. ලඝු p වලින් p හොයන්න නම් ඇන්ටිලොග් 0.7යි 1යි 9යි 8 ඊට පස්සේ 7යි 1යි 9යි 8 ලඝු පොතේ කොතනද තියෙන්නේ කියලා අපි බලනවා. එතකොට අපිට එනවා 52 4 6 තමයි ඒක තියෙන්නේ. මෙතන පූර්ණාංශය බිඳුව හින්දා පූර්ණ සංඛ්‍යා එකක් තියෙන අපි ලඝු ගණකයේ මෙතන දශම තිත තියෙනවා. එතකොට p වලගේ අපිට එනවා 5.2යි 4යි 6යි කියලා. පළවෙනි ගාන 0.4යි 3යි 2යි 1 ධන ව්‍යුති 1.7යි 3යි 2යි 1. ව්‍යුති කියන්නේ හරියට සාමාන්‍ය ගණන් වල නම් ඍණ අගය වගේ එකක්. ඒ වුණාට අපි ඍණ වෙනුවට දාන්නේ මේ ඩෑෂ් එක ඉලක්කමට උඩින් පූර්ණාංශයට උඩින්. ඒකට අපි කියනවා ව්‍යුති කියලා. අපි මේ පළවෙනි ගාන බලමු. එතකොට ව්‍යුති එකතු කරන්න තියෙන්නේ 1යි 1යි 2යි සාමාන්‍ය විදිහටමයි 2යි 2යි 4යි 3යි 3යි 6යි 7යි 4යි 11යි 11න් එකක් ඉතුරුයි. ඒක අපි පූර්ණාංශය පැත්තට ගෙනියනවා. මෙතන එතකොට a1 තියෙනවා, මෙතන බිංදුව තියෙනවා. එතකොට ව්‍යුති එකක් තියෙනවා. ව්‍යුති එක කියන්නේ ඍණ එක වගේ කියලා මම කිව්වනේ. එතකොට මේ එකට ඍණ එක කැපිලා යනවා. එතකොට පූර්ණාංශය බිංදුවයි වෙන්නේ. උත්තරේ 0.1යි 6යි 4යි 2. දෙවෙනි එකේ ව්‍යුති 1.8යි 3යි 2යි 1 ධන ව්‍යුති 1.7යි 3යි 2යි 1 කියන එක තමයි සුළු කරන්න තියෙන්නේ. එතකොට මේක එකතු කරාම 1යි 1යි 2යි 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 4යි 3යි 3යි 6යි 8යි 7යි 15යි එකක් ඉතුරුයි. එතකොට ඒ එක පූර්ණාංශය පැත්තට ගෙනියනවා. මෙතන තියෙන ව්‍යුති 1යි මෙතන තියෙන ව්‍යුති 1යි. එතකොට එක ව්‍යුති එකකට එකක් කැපිලා යනවා. එතකොට එක ව්‍යුති එකක් ඉතුරු වෙනවා. එතකොට ව්‍යුති 1යි පූර්ණාංශය ව්‍යුති 1.5යි 6යි 4යි 2 තමයි පිළිතුර. තුන්වෙනි ගාන අපි බලමු. ව්‍යුති 1.7යි 3යි 2යි 1 ධන ව්‍යුති 2.8යි 3යි 2යි 1 ධන ව්‍යුති 1.5යි 3යි 8යි 1 ඒ ටික එකතු කරන්න තියෙන්නේ. එකේව තුනක් 3යි මෙතන 12යි. එතකොට එකක් ඉතුරුයි. මෙතන 10යි. එතකොට මේ එකත් එක්ක එකක් ඉතුරුයි. 21යි දෙකක් ඉතුරුයි. ඒ දෙක පූර්ණාංශය පැත්තට ගෙනියනවා. මෙතන තියෙන ව්‍යුතිය ටික ව්‍යුති 1යි ව්‍යුති 2යි ව්‍යුති 1යි අර 2යි ඔක්කොම එකතු කරාම 2යි ඍණ 1යි ඍණ 2යි ඍණ 1යි වගේ. එතකොට ඉතුරු වෙන්නේ ව්‍යුති දෙකක් ඉතුරු වෙන්නේ.
එතකොට පූර්ණාංශයේ ව්‍යුති 2.1.2.3. අපි ඒකේ දෙවෙනි කොටස බලමු ලඝු ගණක අඩු කිරීම. එතකොට ඒකේ පළවෙනි ගාන 0.725 අඩු කිරීම 0.325. එතකොට 4න් 4ක් 0යි 5න් 5ක් 0යි 2න් 2ක් 0යි 7න් 3ක් 4යි. එතකොට බිංදුවෙන් බිංදුවක් අඩු කරපුවම බිංදුවයි පූර්ණාංශය බිංදුවයි උත්තරේ 0.4යි 0යි 0යි 0. ඒ කියන්නේ 0.4ම තමයි. එතකොට දෙවෙනි ගාන 0.725 අඩු කිරීම ව්‍යුති 1.325. එතකොට මේකෙත් අර විදිහටම එන්නේ උත්තරේ 4න් 4ක් 0යි 5න් 5ක් 0යි මෙතන 4යි. එතකොට පූර්ණාංශය තමයි වෙනස තියෙන්නේ බිංදුව අඩු කිරීම ව්‍යුති 1යි. ව්‍යුති 1 කියන්නේ ඍණ 1 වගේ කියලා මම කියවනේ. එතකොට ඍණයි ලකුණු දෙකක් යනකොට ඒක ධන ලකුණක් වෙනවනේ සාමාන්‍ය ගණිතයේදී. එතකොට බිංදුව ධන 1 වෙනවා. එතකොට පූර්ණාංශය වෙනවා 1ක්. එතකොට 1.4යි බිංදුව තමයි උත්තරේ. හරි. අපි තව ගණන් දෙකක් බලමු මේ යටතේ උදාහරණ දෙකක්. එතකොට මේ තුන්වෙනි ගාන 4න් 4ක් 0යි 5න් 5ක් 0යි 2න් 2ක් 0යි. එතකොට මේ 3න් 7ක් අඩු කරන්න අපිට බෑනේ. එතකොට අපිට පූර්ණාංශය පැත්තෙන් එකක් ගන්න වෙනවා මේ දශම පැත්තට. එතකොට මෙතන 13යි කියලා අපිට හිතා ගන්න පුළුවන්. 13න් 7ක් අඩු කරපුවාම 6ක් වෙනවා. අපි මෙතන එකක් ගත්තාම මේ පැත්තට මෙතන වෙනවා ව්‍යුති 1ක් වගේ. එතකොට මෙතන අර හිඟයක් තියනවද දැන්? එතකොට එතන ව්‍යුති 1ක් වගේ එකක් හැදෙනවා. ඒක තමයි මම මේ උඩින් දක්වලා තියෙන්නේ. එතකොට පූර්ණාංශය පැත්තේ මේ වගේ සුළු කිරීමක් එන්නේ. එතකොට අපි මෙතනින් මේ පැත්තට එකක් ගත්ත හින්දා මෙතන හිඟයක් තියෙනවා එකක. එතකොට ඍණ 1යි වගේ. ඒ කියන්නේ ව්‍යුති 1යි. ව්‍යුති 1 ඍණ ව්‍යුති 1. ඒ කියන්නේ ව්‍යුති 1 ඍණයි ධන 1 ව්‍යුති 1 ධන 1 කියන්නේ බිංදුවයි. ඒ කියන්නේ ඍණ 1යි ධන 1යි එකතු කරාම බිංදුවයි. එතකොට පූර්ණාංශය බිංදුවයි. 0.6යි. ඒක තමයි උත්තරේ. ඊළඟට අවසාන උදාහරණ බලමු මේ කොටසේ. එතකොට මේකේ තියෙනවා ව්‍යුති 2.5යි 4යි 3යි 1 අඩු කිරීම ව්‍යුති 1.8යි 3යි 2යි 1. ඒක විසඳන්න තියෙනවා. එතකොට 1න් 1ක් 0යි 3න් 2ක් 1යි 4න් 3ක් 1යි 15න් 8ක් 7යි. ඒ කියන්නේ 15 ගත්තේ මේ පැත්තෙන් එකක් අරගෙන එතකොට මෙතන හිඟයක් තියෙනවා. එතකොට ව්‍යුති 2 කියන එක ව්‍යුති 3ක් බවට පත් වෙනවා. තව එකක් අඩු වෙනවනේ. එතකොට ව්‍යුති 3යි. එතකොට මෙතන තියෙන ව්‍යුති 1යි. එතකොට අඩු කිරීම. ව්‍යුති 3 අඩු කිරීම ව්‍යුති 1නේ. එතකොට අඩු කිරීම ව්‍යුති 1ක් වෙනකොට ඒක ධන 1ක් වෙනවා නේද? ඊට පස්සේ ඒ ධන 1ක් වුණාම ව්‍යුති 3 ධන 1 ව්‍යුති 2ක් වෙනවා. එතකොට උත්තරේ එනවා ව්‍යුති 2.71 අපි ඊළඟට බලමු ව්‍යුති ඇතුළත් ලඝු ගණක ගුණ කිරීම. ඒ යටතේ උදාහරණ දෙකක් සාකච්ඡා කරමු. පළවෙනි උදාහරණේ ව්‍යුති 1.8යි 3යි 4යි 5 වාරයක් 2. එතකොට අපි ඒකේ උත්තරේ ගමු. 5 වරක් 2 10යි බිංදුවයි එකක් ඉතුරුයි 8 වරක් 2 4 වරක් 2 8යි අර 1යි 9යි. එතකොට 3 වරක් 2 6යි 8 වරක් 2 16න් 6 දැම්මා එකක් ඉතුරුයි. එතකොට ව්‍යුති 1 වරක් 2 කියන එකට ව්‍යුති 2ක් එනවා. එතකොට අර මෙතන 16න් ඉතුරුන එක තියෙනවානේ. එතකොට ඒ දෙක එකතු කරපුවාම මෙතන ඍණ 2ක් වගේනේ. එතකොට ඍණ 2 දාන 1 ඍණ 1ක් වෙනවා. ඍණ 1 ලියන්නේ අපි ඒ උනාට ව්‍යුති 1 කියලා තමයි ලියන්නේ. එතකොට උත්තරේ ව්‍යුති 1.6යි 6යි 9යි බිංදුව. ඊළඟ උදාහරණය බලමු. ව්‍යුති 2.8යි 3යි 4යි 5 ගුණ කිරීම 3. එතකොට 5 වරක් 3 15යි එකක් ඉතුරුයි 4 වරක් 3 12යි එකයි 13යි එකක් ඉතුරුයි 3 වරක් 3 9යි ඒකයි 10යි එකක් ඉතුරුයි 8 වරක් 3 24යි අර එකයි 25යි දෙකක් ඉතුරුයි. එතකොට ව්‍යුති 2 ගුණ කිරීම 3 කියන්නේ ව්‍යුති 6ක් එනවා.
අර ඉතුරුන දෙක ගන්නවා ව්‍යුති 6 කියන්නේ ඍණ 6 ධන 2 ඍණ 4ක්. එතකොට ඍණ වෙනුවට අපි මෙතන ලියන්නේ ව්‍යුති 4.5යි 0.3යි 5 තමයි උත්තරේ. ඊළඟට අපි බලමු ලඝු ගණක බෙදීම. ඒ කියන්නේ ව්‍යුතිය තුලත් ලඝු ගණක බෙදීම. ඒකේ පළවෙනි උදාහරණ විදිහට 0.2යි 7යි 9යි 8 බෙදීම දෙක කියන එක. අපි සාමාන්‍ය බෙදීම කරන විදිහටමයි 0.2ෙන් බෙදපුවාම 0යි 2 2ෙන් බෙදනවා 1යි 7 2ෙන් බෙදනවා 3යි 1ක් ඉතුරුයි. එතකොට මෙතන 19යි 19 2ෙන් බෙදපුවාම ඒ කියන්නේ 19 හරියටම දෙකෙන් බෙදන්නේ නැහැනේ 18. එතකොට 18 දෙකෙන් බෙදපුවම 9යි එකක් ඉතුරුයි. එතකොට මෙතන 18ක් ආයෙත් දෙනවා 18 දෙකෙන් බෙදපුවම 9යි. එතකොට උත්තරේ 0.139යි 9යි මෙතන පූර්ණාංශය 0යි. දෙවෙනි ගාන ව්‍යුති 2.2යි 7යි 9යි 8 බෙදීම 2 කියන එක. ඒක අපි මේ විදිහට ලියාගත්තොත් අපි පහසුයි. එතකොට ව්‍යුති 2 දෙකෙන් බෙදපුවම ව්‍යුති එකක් වෙනවා. ඊට පස්සේ දශම තිත එනවා. ඊට පස්සේ මේ ටිකත් සාමාන්‍ය විදිහට බෙදාගෙන යමු. 2 බෙදීම 2 1යි 7 බෙදීම 2 3යි එකක් ඉතුරුයි. එතකොට 19යි මෙතන 19 බෙදීම 2 ඒ කියන්නේ 18 දෙකෙන් බෙදෙන්නේ හරියටම. එතකොට 9යි උත්තරේ තව එකක් ඉතුරු වෙනවානේ. එතකොට 18 දෙකෙන් බෙදුනහම 9යි. එතකොට මෙතන පූර්ණාංශයේ ව්‍යුති 1යි ව්‍යුති 1.1යි 3යි 9යි 9 තමයි උත්තරේ. අපි ටිකක් සංකීර්ණ ගානක් බලමු මේ කොටසෙන්. එතකොට ව්‍යුති 1.2යි 7යි 9යි 8 ගුණ කිරීම භාගය කියලා වෙනවා. ගුණ කිරීම භාගය කියන්නේ දෙකෙන් බෙදීම වගේ තමයි. අපි ඒක මේ ආකාරයෙන් ලියාගමු. මෙතන තියෙන්නේ ව්‍යුති 1 බෙදීම 2. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ව්‍යුති 1 කියන එක දෙකෙන් බෙදෙන්නේ නැහැ නේද හරියටම. එතකොට අපිට ඒකට දෙයක් කරන්න පුළුවන්. මොකද ව්‍යුතිත් එක්ක අපි සාමාන්‍යයෙන් ගණන් හදලා නැහැනේ. ඒ හින්දා අපි දෙකෙන් බෙදන එකක් ව්‍යුති විදිහට දාගන්නවා. ඒ කියන්නේ ව්‍යුති 1 දෙකෙන් බෙදෙන්නේ නැති නිසා ව්‍යුති 2ක් කියලා දාගන්නවා. එතකොට ආයේ ව්‍යුති 1 කියන එක හැබැයි එතන හැදෙන්න ඕන. ව්‍යුති 1 කියන්නේ ඍණ 1නේ. ඍණ 1 හදාගන්න නම් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඍණ 2 ධන 1 කියන්නේ ඍණ 1නේ ආයේ. ඒ හින්දා අපි දාගන්නවා ව්‍යුති 2 ධන 1.0 කියන මෙන්න මේ අගය. එතකොට මෙතන ඍණ 2ට ධන 1 සුළු වෙලා ආයෙත් ඍණ 1 එහෙම නැත්නම් ව්‍යුති 1 කියන එක හැදෙන හින්දා තමයි අපි එහෙම කරන්නේ. අපිට මෙතන දෙක ගන්නෙ එක ව්‍යුති 1 කියන එක සුළු වෙන්නේ නැති නිසා. අපි ඒක හින්දා මේක මේ විදිහට ලියා ගන්නවා. ව්‍යුති 2 ධන 1.2යි 7යි 9යි 8 බෙදීම 2 කියන එක. ඊට පස්සේ අපි ඒක සාමාන්‍ය විදිහට බෙදාගෙන යනවා. ඊට පස්සේ ව්‍යුති 2 කියන එක දෙකෙන් බෙදුනහම ව්‍යුති 1ක් එනවා. ඊට පස්සේ අපි බලමු මේ 12 කියන එක දෙකෙන් බෙදෙනවා 6යි. ඊට පස්සේ 7 දෙකෙන් බෙදුවාම 3යි එකක් ඉතුරුයි. ඊට පස්සේ 19 දෙකෙන් බෙදුවාම 9යි එකක් ඉතුරුයි. 18 දෙකෙන් බෙදුවාම 9යි. එතකොට එනවා ව්‍යුති 1.6යි 3යි 9යි 9 පූර්ණාංශය ව්‍යුති 1යි. එතකොට මේකෙදි ව්‍යුති 1 ඉතුරු නැතුව දෙකෙන් නොබෙදෙන නිසා තමයි ඒක ව්‍යුති 2 ධන 1 ලෙස අරගෙන අපි ව්‍යුති 1 කියන එක හදාගත්තේ. අපි ඊළඟට බලමු ලඝු ගණක භාවිතයෙන් සුළු කිරීම එකට අඩු සංඛ්‍යා. කලින් බැලුව එකට වැඩි සංඛ්‍යානේ. මේකේ දැන් පළවෙනි උදාහරණය අපි බලමු 0.8යි 5යි 4යි 2 කියන එකේ වර්ගයේ අගය සොයන්න කියලා. එතකොට මෙතනදී එකට අඩු හින්දා ව්‍යුති භාවිතා වෙනවා. එතකොට අපි සැලකමු p සමානයි 0.8යි 5යි 4යි 2 වර්ගය කියලා. එතකොට ලඝු p කියන එක අපිට ගන්න පුළුවන් ලඝු 0.8යි 5යි 4යි 2 වර්ගය කියන එක. එතකොට මේ වර්ගයක් තියෙනකොට ඒ කියන්නේ බලයක් තියෙනකොට අපි කතා කරන්නේ ඉස්සරහට ගන්න පුළුවන් කියලා එක. එතකොට 2.8 ඒ කියන්නේ දෙක වාරයක් ලඝු 0.8යි 5යි 4යි 2 කියලා අපිට මේක ලියාගත්තා. එතකොට දෙවාරයක් අපිට බලන්න පුළුවන් මේ 85යි 4යි 2 ඒ කියන්නේ 8යි 5යි 4යි 2 කියන එක ලඝු ගණක වර්ගයේ කොතනද තියෙන්නේ කියලා බලලා එතකොට 93 11 6 තමයි තියෙන්නේ අගය. එතකොට 0.0 හින්දා එතකොට මේ එකට අඩු සංඛ්‍යාවක්නේ. එතකොට ව්‍යුති 1 තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ලඝු p වල අගය එනවා. දැන් මේක අපි ගුණ කරනවා දෙකෙන්. දෙවරක් 6 12යි. දෙවරක් 1 2යි. ඉතුරු එකත් එක්ක 3යි. දෙවරක් 3 6යි.
දෙවරක් 9 18යි එකක් ඉතුරුයි. එතකොට දෙවරක් ව්‍යුති 1 ව්‍යුති 2යි අර එකක් එක සුලලා ව්‍යුති 1 එනවා. ව්‍යුති 1.8යි 6යි 3යි 2 කියලා ලඝු p වලගේ. එතකොට p වලගේ බලන්න නම් ඇන්ටි ලොග් ගන්න ඕනේ, ප්‍රතිලඝු ගන්න ඕන. එතකොට ව්‍යුති 1.8යි 6යි 3යි 2 තමයි ප්‍රතිලඝු ගණකේ බලන්න තියෙන්නේ. එතකොට 86යි 3යි 2 කියන එක කොතනද තියෙන්නේ කියලා අපි බලනවා. ඒක තියෙන්නේ 72 9 8 කියන තැන. මෙතන ව්‍යුති එකක් නේ තියෙන්නේ. එතකොට අපි කතා කරලා ව්‍යුති කියන්නේ ව්‍යුති අගයට වඩා එකක් අඩුවෙන් තමයි බිංදු තියෙන්නේ. දැන් දශම ස්ථානයේ පස්සේ තියෙන බිංදු ගාන මේකට වඩා එකක් අඩු වෙන්න ඕනේ. එතකොට ව්‍යුති 1 නම් මෙතන බිංදු නෑ දශම ස්ථානයේ පස්සේ. ඒ හින්දා බිංදුවයි දශම කියලා පටන් අරගෙන මෙතන බිංදු එන්නේ නෑ. දශම 7යි 2යි 9යි 8 කියලා තමයි අගය එන්නේ. ඒ කියන්නේ ව්‍යුති අගයට වඩා එකක් අඩුවෙන් තමයි දශම ඊට පස්සේ බිංදු තියෙන්නේ. එතකොට p කියන්නේ මේකේ බිංදුවයි දශම 7යි 2යි 9යි 8යි. අපි බලමු දැන් 0.8යි 5යි 4යි 2 වර්ගමූලයේ අගය සොයන්න කියලා අපිට කියනවා. එතකොට වර්ගමූලය කියන්නේ භාගවෙනි බලයනේ. p ට දාන්නවා. අපි p ට සමාන කරගමු අපිට දීලා තියෙන මේ ප්‍රශ්න. එතකොට p සමානයි වර්ගමූල 0.8යි 5යි 4යි 2. එහෙම නැත්නම් 0.8යි 5යි 4යි 2 භාගවෙනි බලය. එතකොට ලඝු p සමානයි ලඝු 0.8යි 5යි 4යි 2 භාගවෙනි බලය. මේ බලය ඉස්සරහට ගන්න පුළුවන් අපිට ගුණ කිරීමක් විදිහට. එතකොට භාගයේ ගුණ කිරීම ලඝු 0.8යි 5යි 4යි 2. එතකොට භාගයේ ගුණ කිරීම මේ 0.8යි 5යි 4යි 2නේ. එතකොට මෙතන බිංදුවක් නැහැ. හැබැයි මෙතන පූර්ණ ශේ විදියට බිංදුව තියෙනවා. ඒ හින්දා ව්‍යුති දානවා. ව්‍යුති 1. මොකද මෙතන දශම ස්ථාන ළඟ බිංදු එකක්වත් නැහැ. එතකොට ව්‍යුති 1. ඒ කියන්නේ බිංදු එකක්වත් නැත්තම් ව්‍යුති 1යි. එක බිංදුවක් තියෙනවා නම් ව්‍යුති 2යි. බිංදු දෙකක් තියෙනවා නම් මෙතන ව්‍යුති 3යි. එහෙමනේ යන්නේ. එතකොට මෙතන එක බිංදුවක්වත් නැති නිසා ව්‍යුති 1යි. එතකොට 85 4 2. එන 85යි 4යි 2 කියන අගේ කොතනද තියෙන්නේ කියලා බලන්න. එතකොට ඒක තියෙන්නේ 93 1 6 තමයි ලඝු ගණක වර්ගය. එතකොට අපි මෙතන ලියා ගන්නවා ව්‍යුති 1.9යි 3යි 1යි 6. ඒක භාගයෙන් ගුණ කරපුවාම ඒ කියන්නේ දෙකෙන් බෙදුවාම අපිට මෙන්න මේ අගය එනවා ව්‍යුති 1.9යි 6යි 5යි 8 කියලා. ඒ කියන්නේ ලඝු p කියන්නේ මෙන්න මේ අගය. එතකොට p වල අගය ගන්න ප්‍රතිලඝු ගණකේ ගන්න ඕන අපි මේ අගය. එතකොට ඇන්ටිලොග් 1. ව්‍යුති 1.9යි 6යි 5යි 8. එතකොට 9යි 6යි 5යි 8 තියෙන්නේ ලඝු ගණක වර්ගය කොතනද? අපි ඒක බලන්න ඕන. අපි ඒක බලපුවම අපිට එනවා 92 4 2 කියන අගයන් ඒ අගයන් ටික බලපුවම තමයි අපිට මෙන්න මේ අගය හදාගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ හින්දා ඒක මෙතන දා ගන්නවා. මෙතන ව්‍යුති එකක් තියෙන හින්දා දශම තිතට පස්සේ බිංදු එකක්වත් නැහැ. ඊට පස්සේ ඒ හින්දා 0.9යි 2යි 4යි 2 තමයි p වෙන්නේ. හරි. අපි මේ කොටසේ අවසාන උදාහරණය බලමු. 5.2යි 3 ගුණ කිරීම 0.8යි 7යි 9යි 5 වර්ගය බෙදීම 0.5යි 1යි 9යි 5 වර්ගමූලය. අපි ඒක p ට සමාන කරගමු. එතකොට ලඝු p සමානයි ලඝු 5.2යි 3 ගුණ කිරීම 0.8යි 7යි 9යි 5 වර්ගය බෙදීම 0.5යි 1යි 9යි 5 වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය. එතකොට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන් ලඝු ගණක නීති භාවිතයෙන්. එතකොට ලඝු 5.2යි 3 ධන ලඝු 0.8යි 7යි 9යි 5 වර්ගය ඍණ ලඝු 0.5යි 1යි 9යි 5 භාගවෙනි බලය. එතකොට මේ බලය විදිහට තියෙනවා ගුණ කිරීම විදිහට අපිට ඉදිරියට ගන්න පුළුවන් නේ. එහෙම ලියාගත්තාම අපිට මෙන්න මේ විදිහට ප්‍රකාශනය එනවා. එතකොට අපි ඒක ලඝු ගණක වගු භාවිතයෙන් මේවල අගයන් හොයලා පූර්ණාංශය අනුව අගයන් දාගත්තාම අපිට එනවා 0.7යි 1යි 8යි 5 ධන දෙක ගුණ කිරීම ව්‍යුති 1.9යි 4යි 4යි 2 අඩු කිරීම භාගයේ වාරයක් ව්‍යුති 1.7යි 1යි 5යි 6 කියලා. අපි මේක මේ විදිහට සුළු කරලා පියවර විදිහට ගත්තාම අවසාන වශයෙන් ලඝු p වලට එනවා 0.7යි 4යි 9යි 1යි කියලා. එතකොට ඒ ලඝු p වලින් p හොයාගන්න නම් අපි කරන්නේ
මතක ඇති ඇන්ටිලොග් බලනවා. ඒ කියන්නේ ප්‍රතිලඝු ගණකය හොයනවා. එතකොට ප්‍රතිලඝු බලනවා 0.749 එකේ. එතකොට මේ අගය ලඝු ගණක වගේ කොතනද තියෙන්නේ කියලා අපි බලමු. එතකොට තියෙන්නේ මේක 56 1 1. ඒ කියන්නේ මධ්‍යනාන්තරය 1 වෙන තැන. ඒ කියන්නේ මෙතන 56 1 තමයි තියෙන්නේ. ඒ වුණාට මෙතන බිඳුව තමයි පූර්ණාංශයේ විදිහට තියෙන්නේ. පූර්ණාංශයේ බිඳුවක් නම් මොකද කරන්නේ? මේක විවෘති නෙවෙයි. එතකොට පූර්ණාංශයේ බිඳුවක් නම් එක පූර්ණ සංඛ්‍යාවක් එතනින් වෙන් කරනවා. එතකොට පූර්ණ සංඛ්‍යා එකක් වෙන් කරපුවාම උත්තරේ එනවා 5.611 කියලා. හරි දැන් බලන්න තියෙන අපිට මේ පාඩමේ අවසාන කොටස. ඒ කියන්නේ ලඝු ගණක වගු භාවිතයෙන් සුළු කිරීමේ භාවිත අවස්ථා. අපි ඒකට එක උදාහරණයක් සාකච්ඡා කරමු. එතකොට ඔයාලට ඒකේ අනිත් ගණනුත් හදන හැටි පැහැදිලි වෙයි. අපි උදාහරණයක් බලමු. A සමානයි 5r වර්ගය මගින් වෘත්තයක වර්ගඵලය දැක්වේ. 5 සමානයි 3.142 සහ r සමානයි 4.539 සෙන්ටිමීටර නම් A මගින් දැක්වෙන වෘත්තයේ වර්ගඵලය සොයන්න කියලා අපිට ගාණක් තියෙනවා. මේක අපිට ලඝු ගණක මගින් හදන එක තමයි ලේසිම. අපි බලමු ඒ ගාණ හදන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපිට දීලා තියෙන ප්‍රකාශනය තමයි A සමානයි 5r වර්ගය කියන එක. අපි එතකොට මේ A එක මේ දීලා තියෙන මේ ප්‍රකාශනයට අගයන් ආදේශ කර ගන්නවා. 5 කියන්නේ 3.142 කියලා අපිට කිව්වා. ඒකට ගුණ කිරීම r කියන්නේ 4.553 ඒකේ වර්ගය. එතකොට අපි මේක දෙපැත්තෙම ලඝු ගණකය ගන්නවා. එතකොට log a සමානයි log 3.142 ගුණ කිරීම 4.553 වර්ගයේ ඒ සම්පූර්ණ එකේ ලඝු ගණකය. අපි ලඝු ගණක නීති භාවිතයෙන් මේක සුළු කරපුවාම ලඝු 3.142 ධන ලඝු 4.553 වර්ගය කියලා එනවා. එතකොට මේ වර්ගය කියන එක ගුණ කිරීමක් විදිහට ඉස්සරහට ගන්න පුළුවන් කියලා අපි කතා කරා. එතකොට එනවා ලඝු 3.142 ධන 2 ලඝු 4.553 කියලා. එතකොට අපි මේක ලඝු ගණක වග්ග භාවිතයෙන් අගය හොයනවා. එතකොට මේ 31 4 2 බලපුවාම එතන තියෙනවා 4යි 9යි 7යි 2 කියන අගය. මෙතන පූර්ණ සංඛ්‍යා එකක් තියෙන හින්දා පූර්ණාංශයේ බිඳුවයි. එතකොට මේ අගය එනවා ධන මෙතන 2 ගුණ කිරීම. එතකොට 45 3 බලපුවාම අපිට අගය එනවා 6යි 6යි 1යි පූර්ණ සංඛ්‍යා 1යි. එතකොට පූර්ණාංශයේ බිඳුවයි 0.6යි 5යි 6යි 1 වෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට මේක දෙකෙන් ගුණ කරපුවම මේ අගය ඇවිල්ලා මේ විදිහට එනවා. එතකොට ලඝු a කියන එක මේ දෙක එකතු කරලා අපිට ගත්ත එක 2 4යි 7යි 2 9යි 9යි 1යි 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි 4යි 3යි 7යි ඊට පස්සේ අර එකත් එක්ක 8ක් වෙනවා. එතකොට එනවා ලඝු a වලගේ 1.8යි බිඳුවයි 9යි 4යි කියන. එතකොට මේ ලඝු a වලින් a හොයන්න නම් අපි කලින් බැලුවේ ප්‍රතිලඝු ගණකය ගන්න. ඒ කියන්නේ a සමානයි ඇන්ටිලොග් 1.8යි බිඳුවයි 9යි 4. එතකොට 8යි බිඳුවයි 9යි 4 කියන මේ අගය ලඝු ගණක වගුවේ කොතනද තියෙන්නේ කියලා අපි හොයන්න ඕන. එහෙම එවුවම අපිට එනවා ඒක තියෙන්නේ 64 7 කියන ඒ අගයන් වල තමයි. එතකොට 64 4 බලලා ඊට පස්සේ මධ්‍යනාන්තර තීරුවේ 7 වෙනි තීරුව ඒකට එකතු කරපුවාම තමයි මෙන්න මේ උත්තරේ අපිට එන්නේ. ඊට පස්සේ අපි ඒක ලියා ගන්නවා පූර්ණාංශය එකක් හින්දා පූර්ණාංශයට එකක් වැඩියෙන් පූර්ණ සංඛ්‍යා තියෙන්න ඕනේ. ඒ හින්දා අපි පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙන විදිහට මේකේ දශම තිත තියෙනවා. එතකොට 1යි 2යි මෙතෙන්ට තමයි දශම තිත එන්නේ 64.4යි 7 තමයි A වල උත්තරේ. ඔයාලට මතක ඇති අපි r වල අගය ගත්තේ සෙන්ටිමීටර වලින්. එහෙනම් අවසාන උත්තරෙත් එන්න ඕන සෙන්ටිමීටර වලින් තමයි. වර්ගඵලයක් කියන්නේ සෙන්ටිමීටර වර්ගයක් වෙනවානේ. එතකොට මේකේ උත්තරේ ඒ කියන්නේ වෘත්තයේ වර්ගඵලය වෙන්නේ 64.4යි සෙන්ටිමීටර වර්ගය. මේ වගේම මේ ක්‍රමයටම මේ විදිහට එන අනිත් ගණනුත් ලඝු ගණක වග භාවිතයෙන් ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.